ඉවර නැද්දානේ ඔන්න මල්ලි ලියලා ඉවර වෙන්න යන්නේ Sir, finish. finish ඔයාලත් එක්ක දෙක වසරේ මල්ලි කෙනෙක් ලියනවා දෙක වසරේ මල්ලි අපේ right Sir, finish. okay good let's move to next slide memory capacity measurement table එක ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්නනේ bit එකක් කියලා කියන්නේ කුඩාම ඒකකය data වල අපි කතා කරන bit එකක් කියලා කියන්නේ මේ bit 8ක් තමයි ළමයි byte එකක් කියලා කියන්නේ byte එකක් equals to ඔයාගේ keyboard එකෙන් ඔයා type කරන එක letter එකකට කියලා just ඔයාට එහෙම idea එකක් ගන්න පුළුවන්. ඔයා ඒ අකුර press කරා නම් ඒක byte එකක ප්‍රමාණයක්. එතකොට bit 8ක් ඒකේ තියෙනවා. හරිද? මෙතන computer uses 8 bits. Bits 8යි 1 byte එකකට to represent a number or character. අකුරක් හෝ අංකයක් represent කරන්න අංක 8කින් යුත් byte එකක් තමයි අංක 8ක් තියෙනවා කියන්නේ bits 8ක් තියෙන එක byte එකක් කියලා තමයි ඒකට අපි හඳුන්වන්නේ ඒ byte එකකින් represent වෙන්නේ එක character එකක් එහෙම නැත්නම් එක number එකක් දැන් මෙතන තියෙන මේ උදාහරණයෙන් ඔයාලට පේනවා මේ උඩ බල්බ් හයි කරලා තියෙන ඔයාලට තේරුම් ගන්න on and off කියන concept එක මේ 1 කියන තැනට විදුලිය ගමන් කරනවා 0 electricity power is not there 1 yes it is there 0 off 1 on 0 0 0 off right මේක තමයි concept එක this is the concept so this is one of a data මේ ඔයා ඒ අකුර press කරා නම් යන data එක කියලා හිතන්නකෝ මේ data එක තමයි යන්නේ මේක යන විදිය electric power on off on off on off 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 ඔය විදිහට තමයි යන්නේ signal එක right ඒ යන set එකටම කියන්නේ ඒ set එකකට කියන්නේ binary එකක් කියලා මේ binary codes තියෙන නිසා මේ binary code එකක් නේ 10101 දෙකේ පාදයෙන් තියෙන සංඛ්‍යාවක් නිසා මෙහෙම 8ක් bits 8ක් කියන්නේ byte එකක් byte එකක් කියන්නේ එක character එකක් එක letter එකක් එක number එකක් පැහැදිලිද මම මේ කියන දේ you understand or not do you want me to explain it in Tamil as well if you want me to explain it in Tamil then shall I start நாங்கள் தொலைக்காட்சி வாருங்கள் இலக்கம் 311 හරිනේ දැන් මම කියපේක මමවත් දන්නේ මොනවා හරි එකක් කිව්වා මේ ඕම් ඕක තමයි බයිනරි එකක් කියලා කියන්නේ පුතේ මේ එකකට කියන්නේ බිට් එකක් කියලා right මේ තමයි ඒ ටේබල් එක බිට් 8ක් සමානයි බයිට් එකයි byte 1000 byte කියලා මෙතන ගත්තට 1024 bytes equals to 1 kilobyte 1024 kilobytes equal to 1 megabyte 1000 megabyte equals to 1 gigabyte 1000 gigabyte equals to 1 terabyte මේ 1000 කියන ඒවා හැම එකම 1024 ගණන් ගන්නේ නැති කුඩා සංඛ්‍යාවක් නිසා 24 omit කරලා තියෙන්නේ anyway එහෙම ලියාගත්තත් වැරද්දක් නැහැ 1024 කියලා ලියාගත්තත්
මේ තමයි memory measurement table එක. හරිද? ඔයා hard disk එකක් දන්නවා නේද? hard disk කියන්නේ මොනවද? ඒව දන්නවා ඇතිනේ මේ වෙනකොට. hard disk එකක් RAM එකක් ගැන අපි කතා කරනකොට 8GB RAM. එහෙම නැත්නම් hard disk එකක් කතා කරනකොට 1 terabyte hard disk, 278GB hard disk. එහෙම නැත්නම් 512 hard disk. ඔහොම කියනවා 512 GB තියෙනවා. එහෙම කියනවා අපි. ඉස්සර කාලේ එහෙම කිව්වේ නෑ මෙගාබයිට් වලින් තමයි අපි කතා කරේ. හරිද? මෙගාබයිට් 500ක් hard disk එකේ තියෙන එක. දැන් එහෙම ඒවා හිතන්නවත් බෑ එච්චර පොඩි hard disk ගැන. දැන් තියෙන්නේ ගිගාබයිට් වලින් එහා ගිය hard disk විතරයි දැන් තියෙන්නේ ඔයාලට දකින්න. හරිද? මේ ඇවිල්ලා මතකයේ එහෙම නැත්නම් memory දත්ත capacity එක දත්ත ගබඩා කළ හැකි ප්‍රමාණය ගැන measurement එකක් තමයි මේ table එකෙන් කියවෙන්නේ. 8 bit කියන්නේ 1 byte 1 byte එකක් කියලා කියන්නේ byte එකක් කියන්නේ character එකකට සමානයි කියලා මම කිව්වා. එතකොට 1 kilobyte එකක් කියන්නේ characters 1000ක් විතර සමාන වෙනවා 1 kilobyte එකකට. kilobyte 1000ක් කියන්නේ megabyte එකයි. එතකොට කොච්චර ප්‍රමාණයක්ද කියලා ඔයාලට තේරෙනවා අකුරු විතරක් ගැන කල්පනා කරොත්. හැබැයි රූප මීට වඩා පොඩ්ඩක් වෙනස්. රූපයක් සම්බන්ධ වෙච්ච ගමන් colors අරම මේ ඔක්කොම එනකොට ඉතා විශාල ප්‍රමාණයක ඉඩ ප්‍රමාණයක් දත්ත ප්‍රමාණයක් ඕන නිසා megabytes gigabytes level එකට යනවා. movies films යනකොට megabyte gigabyte වලින් තමයි යන්නේ. නේද capacity එක. මම මේ කියන Greek ඔයගලන්ට තේරුම් නැත්නම් එච්චර කලබල වෙන්න එපා. වැඩිපුර හිතන්න නැතුව වැඩිපුර English. හරි. මම මේ කියන දේ ඔයාලට තේරුනේ නැත්නම් වැඩි කලබල වෙන්න එපා පුතේ. But only thing what I want you to understand is this is the measurement table which we use to measure the memory capacity of a computer, not yours. Memory capacity of the computer, right? Computer memory capacity represents by those what you call measurements like kilobytes, megabytes, or gigabytes or terabytes. මං හිතන්නේ ඔක තේරුණා අර කිලෝමීටර් මීටර් අපි ගන්නෙ දිගමයින්ද. එතකොට මතකයේ මනින්න තමයි මේ යුනිට්ස් අපි ගන්නෙ. bit, byte, kilobyte නේද? right. ටේබල් එක ලියාගමු පුතේ. ඉවර වෙච්ච ගමන් මට කියන්න. පොල්ලක් කරන් දෙකක් දෙනවා. දැන් කවුරු හරි කිව්වොත් එහෙම ඔව් මම ලියලා ඉවරයි කියලා. ඇයි? මං කියන එක අහගෙන ඉඳලා නැහැ කියලා මට එකෙන් හවු වෙන නිසා. anyway ලියලා ඉවර නම් කියන්න. Finish, sir. Sir, finish. Now, just a small question to understand what extent you know about the computer, right? මට උත්තර දෙන්න බලන්න. දැන් මේ memory capacities ගැන we are studying this memory capacities. මේ memory capacities relevant වෙන්නේ මොන උපකරණ වලටද මොන category එකේ තියෙන උපකරණ වලටද? Let me make it easy. computer එකේ තියෙන යම් කිසි උපකරණ කිහිපයකට මේ measurements වලින් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ measurements වලින් තමයි යාගේ තියෙන පරිමාව ප්‍රමාණය එහෙම නැත්නම් size of that unit, what is the capacity it can carry. We can identify those units, those items, right? Let me know what are those items and which category
it represents, I mean it belongs to which category of the computer? කියන්න පුළුවන්ද? මම අහපු ප්‍රශ්න තේරුණේ නැත්නම් කියන්න. මම ආයි සිංහලෙන් පැහැදිලි කරොත් සමහර අයිටම් තියෙනවා පරිගණකය හා සම්බන්ධ මෙන්න මේ යුනිට්ස් වලින් ඔය අපි ඉගෙනගත්තු යුනිට්ස් වලින් තමයි ඒකේ කැපැසිටි එක ගැන කතා කරන්නේ අපි. ඒ මොනවද යුනිට්ස්? ඒ මොනවද ඒ ඩිවයිසස්? ඒ ඩිවයිසස් වැටෙන වර්ගීකරණයට අනුව මොන කොටසටද ඒක අයත් වෙන්නේ? පරිගණක වර්ගීකරණයේදී පරිගණක කොටස් ගැන කතා කරද්දී operating system. කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්ද? නැත්නම් හාමුදුරුවෝම ඉතුරු ටිකක් කියන්නකොද? දැනුණාට කමක් නැද්ද? අනේ පුතේ ඇහෙන්නේ නැහනේ. කවුරුහරි මොකක් හරි කියනවා කියලා මට හිතෙනවා. I can't see. Bosandi is saying something, right Bosandi? දැනුණාට කමක් නැද්ද? ආ පුතේ දැනුණාට කමක් නැද්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. වරදින්නම තමයි කියන්න ඕනේ. Don't worry. කියන්න පුතේ. operating system. Operating system. ඒක answer එකක්. ඔයා ලියනවාද? පොඩි. අත මල්ලිගේ අම්ම නැති ඉඳලා හරි කරදරේ අපිට. නෑ මල්ලි කරදර කරන්නේ මල්ලි හදුවා. carry on. Good boy. Right. තව කාට හරි කියන්න පුළුවන් ද answers? We are talking about a memory capacity. I'm asking a question. These units we use some items in the computer. පරිගණකයේ තියෙන සමහර උපකරණ වලට මේ units මේ measurements අපි පාවිච්චි කරනවා. මේකේ මෙච්චර capacity එකක් තියන්න කියන්න පාවිච්චි කරනවා. ඒ උපකරණ මොනවද? ඒවා මොන කැටගරි එකටද අයිති වෙන්නේ පරිගණකයේ? computer එකේ. storage devices. So close, Omila. So close. What are the storage devices? Omila. Sir, is that USB? Can't hear Hiruki. Sir, is that USB? Yes, one of the item you said USB. Yes. USB is a one of the item. And Omila helped to identify the category. Yes, category is storage device. Bosandi, it needs to be a hardware device. Eka software එකක් නෙමෙයි. දැන් අපි operating system එක කිව්වොත් දුව ඒක software එකක්. හරිද? මිහිනි තේරුණා කියලා System unit. System unit. Right. Let me explain it. ඔයාලට තේරෙන විදිහට අපි ඒ ටික cover කරමු. හොඳයි. I'm going to cover this. I will give you the time to write it down, Baba. Don't worry. Pute. හැමෝටම පේනව නේද මේ මගේ screen එක? Yes, sir. Yes, you can see it. පුතේ මට කියන්නකෝ මේ ඔයාලා දකින්නේ මොකද්ද කියලා? වංගෙඩියක්ද? computer system. Computer. පේනව නේද computer system එකක් තියෙනවා ඔයාලට පේන්න. Yes, sir. දැන් මේ කියන computer system එක මම වර්ගීකරණය කරන එහෙම නැත්නම් I am going to divide these according to their task. How කොහොමද ඒගොල්ලෝ perform කරන්න කියන ආකාරයට අනුව. Some items are working as input devices, others are working as output devices. මොකද්ද මේ input devices කියන්නේ? Input devices means items we use to input data into the computer. පරිගණකය තුලට දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිතා කරන උපකරණ වලට කියනවා input device එකක් කියලා.
උදාහරණයක් විදිහට මයික් එක අරගෙන මයික් එකෙන් අපිට පරිගණකයේ තුල තියෙන දෙයක් එළියට ගන්න පුළුවන්ද? Can we get something which is inside the computer by using a mic to get it out? No, sir. No. So the mic is used only to put it in. අපිට ඇතුළට දාන්න ඕන නම් මොනවා හරි දෙයක්. ඔයා mic එක use No, කරනවා. sir. Yes? You got it right? It's crystal clear. හරි. එතකොට අපි මේ විදිහට මේ කම්පියුටර් එකේ තියෙන කොටස් වර්ගීකරණය කරමු. කට්ටිය එකතු වෙලා. Let's divide these, let's category these into the correct one. Printer needs to go to what category එකටද? Input the output the Output devices. it need to be the output device. Only keep quiet, huh? Now the monitor screen, is it an input device or output device? Output device. Let's see why it is output device. Vasanthi, why we call it output device? ඇයි අපි එකට output device එකක් කියලා කියන්නේ? ඇයි පුතේ අපි එකට output device එකක් කියලා කියන්නේ? කවුරු හරි කෙනෙක් මට කියන්න monitor එක output device කියලා හිරුකි කිව්වා. ඇයි අපි එකට output device එකක් කියලා කියන්නේ කියලා මට කෙනෙක් කියන්නකෝ බලන්න. මෙහෙනේ පුතේ උත්තර මොන හරි දන්න දෙයක් කියන්න no worries. කිසිම ප්‍රශ්නයක් නැහැ වැරදුනාට. It displays the screen. හා It displays the screen. I didn't get you, darling. Wage mic එක මට clear නෑ. I can't. It's very hard to hear. What is it? You can see things, right? You can see things which is inside the computer. That is what you mean, right? Yes, sir. Yes. ඒක තමයි උත්තරය. අපිට කම්පියුටර් එක ඇතුලේ තියෙන දෙයක් බලා ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් උපකරණයක් තමයි ස්ක්‍රීන් එක. ඒක එතකොට ඉන්පුට් එකක්ද අවුට්පුට් එකක්ද? අපි පරිගණකයේ තුලට දාන්න පාවිච්චි කරන උපකරණ වලට දරුවනේ කියනවා input devices කියලා. පරිගණකයේ තුල තියෙන දෙයක්, කම්පියුටර් එක තුල තියෙන දෙයක්, if we want to see what is inside the computer, like after processing the data, computer gives us result. ඒ දෙන results බලා ගන්න තමයි පාවිච්චි කරන්නේ output devices. printer එක ඔව් අපිට මොන හරි දෙයක් print කරගන්න ඕන නම් පරිගණකයේ තුල තියෙන දෙයක් එළියට ගන්න ඕන නම් මොන printer එකට command එක දීලා print out එකක් ගන්න පුළුවන්. ඒ වගේමනේ screen එකෙත් ඔයා පරිගණකයේ තුල තියෙන දෙයක් ඔයාට පේන විදිහට හදාගන්න පේන විදිහට දත්ත ලබා ගන්න ඔයගොල්ලෝ තොරතුරු ලබා ගන්නේ monitor එකෙන්. එතකොට ඒකත් output device එකක්. මම හරිනේ? Yes. What about the speakers? Is it an input or output? Mihini? Output device. The output device. Very good. Now you got the concept. Eka output device. Mic, mouse and keyboard. These are input device or output device? Input device. Those are input device. So datta ඇතුළත් කරන්න පරිගණකයේ තුලට datta ඇතුළත් කරන්න පාවිච්චි කරන උපකරණ. හරි. දැන් ඔන්න අපි කොටස් දෙකකට දැනට බෙදා ගත්තා. දැන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. ඔය තියෙන box එකට අපි මොකද්ද කියන්නේ? ඔය පෙට්ටියට මොකද්ද කියන්නේ? cardboard පෙට්ටිය නේද? system unit. We call it system unit. Right. මේ අටපට්ටම ඉස්සෙල්ලාම we are going to open it out. Right. Take out something which was inside the computer. Can anybody anybody tell me what do we call this? Yes, I know. Motherboard. Yes, this we call motherboard. We call it motherboard. මේක කොහෙද තියෙන්නේ? System unit එක ඇතුලේ. System unit එක කියලා අපි කියන්නේ මොකකටද? මේ box එක වගේ තියෙන්නේ. මේ පෙට්ටිය වගේ එකට තමයි system unit එක කියලා කියන්නේ. ඕක ඇතුලේ තියෙන විශාලතම circuit board එක තමයි motherboard කියලා කියන්නේ පුතේ. motherboard එක තමයි ඔයාලා දකින්නේ. මේ motherboard එකේ මේ ස්ථානයේ තියෙනවා
පේනද මේ රතු පාට blinking circle එකකින් පෙන්නන්නේ special unit එකක්. මේ unit එකට කියන නම කවුරු හරි කියන්න පුළුවන්ද? What do we call this thing? CPU. ඒකට කියන්නේ ළමයි CPU. CPU stands for anyone? Any volunteer? CPU stands for Central Processing Unit. yes. This is a central processing unit. සිංහලෙන් මධ්‍යම සැකසුම් ඒකකය. බොසදිට තේරුණාද? මිහිණිට තේරුණාද දුව? තේරුණා sir. Good. දැන් ඔය කියන central processing unit එක අපි කැටගරි කරන්නේ processing device කියන ගණයට. happy නේ? එහෙම කමක් නැහැ මම කරාට ඒක input වෙන්නත් බෑ ඒක output වෙන්නත් බෑ. එයා processing එයා සකස් කිරීම සිද්ධ කරන්නේ ඔය device එකෙන්. එයා තමයි තේරුම් ගන්නේ 1 and 0s. අර අපි එවන 1 and 0 signals ඔක්කොම තේරුම් ගැනීම, සැකසීම, ඒක පිළිවෙලකට අපිට ඕන විදිහට ලබා දීම, හැඩ ගැස්වීම ඔක්කොම කරන්නේ මෙන්න මේ unit එක. මෙයාට තේරෙන්නේ 1 and 0s විතරයි. දැන් බලමු තව මොනවද තියෙන්නේ කියලා. දැන් තමයි අපේ වැදගත්ම අපේ මාතෘකාවට එන්නේ. ඔන්නෝම box එකක් එළියට ආවා අර system unit එකේ තිබිලා. ඕක මොකක් වෙන්නේ නැද්ද? වැඩකට නැති කැලලක් වෙන්නේ නේද? Hard disk. Hard disk එක. Why we use hard disk? To store data. To store To data. store data. Yes. අපි save කරන්න we can save our data on this unit. Make a permanent storage device එකක්. හරිද? You can save your data, but when the power is off or when you shut down your computer, will those data erase or will it remain next time when you open the computer? What do you think? Will it erase? Remain data. It won't erase නේද? ඕකේ තියෙන දත්ත මැකෙනවද කම්පියුටර් එක shut down කරපුවාම? shut down කරන්නේ shut down කරපුවාම ඕකේ තියෙන data මැකෙන්නේ නැහැ. ඕකට කියනවා අපි storage device එකක් කියලා. Very correctly Omila says this is a storage device unit එකක් කියලා hard disk එක. hard disk එකේ පුතේ capacity එක දැන් ඒකේ අපි කියවනේ save කරනවා එහෙම නැත්නම් ගබඩා කරනවා එහෙම නැත්නම් you can use those data in future, so you have to store data. Yes, this unit is we use to store data where it has a capacity. This capacity we measure with those unit what we discussed earlier. මොනවද units ටික? මොනවද පුතේ units ටික? අනේ කියන්න ඕනේ. මොනවාද units අපි ඉගෙන ගත්තොත්? කිලෝමීටර්, මීටර්, ඊළඟට ලීටර් and මොනවාද පුතේ? ඊළඟට තියෙන්නේ මිලිමීටර් නේද? නෑ මිලිමීටර් නෙමෙයි සෙන්ටිමීටර්ද තියෙන්නේ. ඒවයින්ද පුතේ මේක මනින්නේ? we measure No sir. then Date. kilometer. Kilobyte. Megabyte. Megabyte. Gigabyte. Terabyte. Terabyte. Very good job. Bits, bytes, kilobytes, megabytes, gigabytes, terabytes වලින් තමයි අපි මේ storage unit එකේ capacity එක measure කරන්නේ. Very good. නව unit එකක් තියෙනවා මේ සම්බන්ධයෙන් අපිට වැදගත් වෙන. දැන් මේ තියෙන්නේ අපේ මල්ලා chat your mouth please. දැන් මේ තියෙන්නේ ඔයා දකින්නේ මේ motherboard එක. motherboard එකේ බලන්න අලුත් item එකක් ඇවිල්ලා තියෙනවා. පේනවද මේ
red circle එකකින් blink වෙනවා. මෙන්න මේ unit එකට අපි මොකක් කියලාද කියන්නේ? What do we call this? Keep your mouth shut. RAM. RAM. RAM stands for RAM කියන්නේ මොකටද? දන්නේ ඉදිරි කියන්නේ දුව RAM කියන්නේ මොනවටද? RAM කියන අකුරු තුනේ තේරුම. RAM කියන අකුරු තුනේ Restore access memory. Last word is correct. Memory is correct. The other two are not. Random access memory. Random access memory, exactly. We call it random access memory. Singaling? කවුරුට කෙනෙක් දන්නවද සිංහලෙන් ඕකට කියන නම? ඔය 6 වසරේ 6 වසරේදී ඉගෙන ගන්න දේවල් කියන්න බලන්න. දැන් ලොකු අක්කලා අයියලා ඉන්නේ. ලොකු අක්කලා අයියලාට බැරි වෙන්නේ දැන් නෑ කියන්න බලන්න. සිංහලෙන් ඉංග්‍රීසියෙන් හරි random access memory. සිංහලෙන් කියන්නේ ගියාම පොඩ්ඩක් කල්ට පොඩ්ඩක් ඇද වෙනවා. සසම්භාවී ප්‍රවේශ මතකය කියලා තමයි ඕකට කියන්නේ. මේ තියෙනවා කියන RAM එක. සසම්භාවී ප්‍රවේශ මතකය. right? මෙයාගෙත් මතකය කියන කතාව වෙනවා. එහෙම නැත්නම් memory එකක් මේකත් random access memory. හරි මට එහෙනම් දැන් ඔයගොල්ලෝ කියන්නකෝ බලන්න random access memory එකේ තියෙන දේවල් කරන්ට් එක ගියාම එහෙම නැත්නම් ඔයා කම්පියුටර් එක ෂට් ඩවුන් කරපුවාම ඔක්කොම ටික මැකිලා යනවද තියෙයිද? ඊළඟ සැරේ කම්පියුටර් එක ඔන් කරනකොට තියෙනවා. very good. මෙහෙනේ what do you think? තියෙනවද නැති වෙනවද? තියෙනවා sir. තියෙනවා. Hiruki, what do you think? Once computer shut down or if the power if the current power is gone off, will the data erase from the random access memory or will it remain next time when you start the computer? It's remaining. So right, just keep aside make a poddakata පැත්තකින් තියලා let's go back to the storing device, the hard disk. Hard disk definitely ඔයා save කරපු file එක ඊළඟ සැරේ computer එක on කරනකොට මැකිලා තියෙන්නේ නැහැ. ඒක එහෙම්ම තියනවා තමයි. ඔයා කියපු කතාව හරියටම හරි. දැන් මම අහන්නේ RAM එකේ තියෙන data එහෙම වෙනවද කියලා. ඒ කියන්නේ මගේ දූල පුතාලා RAM එක ගැන හරියට දන්නේ නැහැයි කියන එක පැහැදිලිවම yes කියන්න වෙනවා මට. ඇයි මෙහෙම කියන්නේ? ඔය RAM එකේ තියෙන්නේ මොන dataද කියලා ඔයාලා දන්නවද? දන්නේ නැහනේ. මම කියන්නම් කියනවා. දැන් ඔයා මේ බලන් ඉන්නව නේද මගේ PowerPoint slide එක දිහා. ඒ slide එක මේ වෙලාවේ මගේ තියෙන්නේ RAM එකේ. හරිද? ඔයා එම මොහොතේ කර ඉන්න වැඩය මොක වුණත් the task what you are doing using the computer at that time at that moment those data ඔය දේවල් තියෙන්නේ in the RAM. ඔයා මේ මොහොතේ කරන හැම වැඩක්ම කරන්නේ RAM එකේ. ඔයා මේ වෙලාවේ මේ කරන හැම වැඩේම තියෙන්නේ කොහෙද තියෙන්නේ? RAM එකේ. හරිද? හරි නේද පුතේ? ඒක තේරුණා ඔයාට. දැන් මම හිතන්න මෙන්න මේ දේ. දැන් මෙන්න මේ ස්ලයිඩ් එක තියෙන්නේ කොහෙද? ළමයි මේ ස්ලයිඩ් එක කොහෙද තියෙන්නේ? දැන් මේ වෙලාවේ මම කරන ඕනම වැඩක් තියෙන්නේ කොහෙද? මොකේද කිව්වේ? RAM එකේ. ඔයා ගේම් එකක් සෙල්ලම් කරොත් ඒ ගේම් එකේ ඉන්න කුරුමිට්ටා ඉන්නේ කොහෙද ඒ වෙලාවේ? RAM එකේ. හරි. ඔයා ඒ වෙලාවේ වෙඩි තිතියා යනවා. ඒ වෙඩි තියන තුවක්කුවයි බුලට් එකයි එහෙම නැත්නම් ඒ ඉන්න මේ නරි පැටියයි ඔය ඔක්කොම ඉන්නේ RAM එකේ. මේක. මේ තියෙන RAM එකක් ගන්න මල්ලි ගෙනල්ලා දෙනවා. හරි. very good. මේක තමයි RAM එක කියන්නේ. ඒ හැම එකක්ම තියෙන්නේ මේ RAM එක ඇතුලේ. ඒ වෙලාවේ තියෙන්නේ random access memory එකේ. හරිද පුතේ? මම අහන ප්‍රශ්නය දැන් මේ වෙලාවේ මගේ මේ කම්පියුටර් එකේ ඔයාලට පේන්න තියෙන මේ ස්ලයිඩ් එක තියෙන්නේ කොහෙද?
answer hard disk එකේ නෑ පැටියෝ දැන් මේ මම බලන් ඉන්න ඕනම එකක් තියෙන්නේ RAM එකේ කියලායි මම කියන්නේ. මගේ ස්ක්‍රීන් එකේ ඔයාට පේන්න තියෙන ඕනම එකක් මතක තියාගන්න තියෙන්නේ RAM එකේ. ඔයා කිව්වොත් එහෙම නෑනේ ඕක hard disk එකේ save කරලානේ තියෙන්නේ. ඔව් ඒ save කරපු ෆයිල් එක වෙනම එකක්. save කරපු එක දැන් save කරපු තැන ඒ විදිහටම තියෙනවා. ඒකයි ඔයාට වෙන මුකුත් උනේ නෑ. එයාගේ කොපියක් ගෙනල්ලා මට පෙන්නනවා. එයාව ගෙනල්ලා දාලා තියෙන්නේ hard disk එකට. sorry RAM එකට. දැන් RAM එකට දාපු නිසා තමයි ගොඩයි. මේ තියෙන්නේ මේ රූප සටහනෙන් ආයි මම පැහැදිලි කරන්නම්කෝ. hard disk එකේ ඔයා save කරලා තියෙන ඕනම එකක් open කරනවා කියලා ඔයා කරන්නේ මේ hard disk එකේ තියෙන එක ගෙනල්ලා දාගන්න ඔයාගේ RAM එකට. එතකොට විතරයි ඔයාට screen එකේ බලන්න පුළුවන් වෙන්නේ. ඔයා ඒ මොහොතේ වැඩ කරන හැම දෙයක්ම කරන්නේ මේ RAM එකේ මිසක් hard disk එකේ නෙමෙයි. hard disk එකට ඔයාට පුළුවන් මේකේ වැඩ ටික කරලා ඉවරලා ආපහු ගිහිල්ලා තැම්පත් කරන්න. එතකොට hard disk එකේ තියෙන. ඔයාට hard disk එකේ තියෙන ඒවත් එක මුකුත් කරන්න බෑ. එයාව වැඩ කරවන්න බෑ. එයාගේ ඇතුලේ තියෙන ෆයිල් එක ඔයාට මුකුත් කරන්න බෑ. එයාව ඇදලා අරගෙන දාගන්න ඕනේ කොහෙටද? RAM එකට. ඒක ඔයා කරන්නේ ඩබල් ක්ලික් කරලා ඕපන් කරපු ගමන් hard disk එකේ තියෙන මේ ෆයිල් එක ඇවිල්ලා වැටෙනවා RAM එකට. දැන් මට කියන්න මම මේ බලන් ඉන්න ෆයිල් එක කොහෙද තියෙන්නේ කියලා. RAM simple නේ. ඔයා capital shut your mouth. හරිද? හරිද? එතකොට මේ ඔයා මේ බලන ෆයිල් එක තියෙන්නේ RAM එකේ. මේ වෙලාවේ RAM එකේ. දැන් මම මෙහෙම වෙනස්කමක් කරනවා. මම මෙතනට රතු පාට දාලා මෙයාට ආත්මයක් හරි එකක් කරලා මම විනාශයක් කරනවා. මේක කැත කරලා ආයි කොළ පාට දාලා මේක පාට කරලා මම මොනවා හරි එකක් මේකේ කරනවා. දැන් මම මේ මොනවද කරේ? කොතන තියෙන දත්තද මේ වෙනස් කරේ? මට හිතෙන ඒවා කරා මම ඔක්කොම නිකන් බලිකුරුට්ටක් කරා. RAM එකේ තියෙන 11 වෙනි ස්ලයිඩ් එක මම විනාශ කරලා දැම්මා. එක පාට කරා. කරලා මම තවත් එක ඒවා ටයිප් කරනවා. දැන් මේ ඔක්කොම කරේ කොහෙද මම? RAM එකේ. මම මේක සේව් කරන්නේ නැහැ. සේව් කරනවා කියන්නේ මේකේ තියෙන දත්ත ටික ගිහිල්ලා ස්ථිරව තැම්පත් කරනවා hard disk එකේ. මම එහෙම නොකර මම මේක close කරනවා. save don't save. දැන් මම RAM එකෙන් මේක ඉවත් කරා. දැන් RAM එකේ නෑනේ ඒක. මම close කරා පුතේ RAM එකේ තියෙන විදිහක් නෑ. close කරා නම් RAM එකෙන් ඉවත් වුණා. දැන් RAM එකේ තිබිච්ච ඒ දත්ත ටික මම දැන් ඒ වෙලාවේ මොනවද කරේ? රතු පාට කොළ පාට දාලා 11 වෙනි ස්ලයිඩ් එක විනාශ කරානේ. ඒ කරපු දේ ඔයාලා කියන විදිහට RAM එකේ දත්ත මැකෙන්නේ නැහැ කරන්ට් එක ගියලා ආවත්. ඒ කියන්නේ මම මේ කම්පියුටර් එක ෂට් ඩවුන් කරා හරි මම මේ ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරලා ආපහු ඕපන් කරත් ඒ කරපු දේවල් මැකෙන්නේ නැහැ කියලා. ගිහිල්ලා බලමු. මෙන්න hard disk එකේ අර කියපු ෆයිල් එක මම ඕපන් කරා 11 වෙනි ස්ලයිඩ් එකේ ඉන්නේ මම කරේ. අනේ මුකුත් වෙනසක් වෙලා නැහැ. අර තිබ්බ විදිහටම තියෙනවා. ඇයි? ඒ වෙලාවේ ඔයා වැඩ කරේ RAM එකේ. RAM එකේ ප්‍රධානම ලක්ෂණය තමයි current power එක off කරොත් ඔයා RAM එකේ තියෙන දෙයක් ඉවත් කරොත් ආයි RAM එකේ ඒ දේවල් තියෙන්නේ නැහැ. හැබැයි hard disk එකේ එහෙම නෙමෙයි. ඔයා hard disk එකට ගබඩා කරන ඕන දෙයක් current එක ගියත් එකයි මොනවා කරත් එකයි ඒකේ එහෙමම තියෙනවා. එතකොට දැන් මට කියන්න බලන්න RAM එකේ තියෙන එකක් ඔයා මොකක් හරි පේන්ටිං එකක් කර ඉන්නවා ලස්සනට චිත්‍රයක් ඇඳලා ඉන්නවා කම්පියුටර් එක යූස් කරලා. ඔයාගේ කම්පියුටර් එකේ power off වෙනවා switch off එකපාරට sudden switch off ටස්. ආයි ඔයා on කරනකොට ඔයා දැන් මේ වෙලාවේ ඔයා චිත්‍රය ඇඳ හිටියේ කොහෙද ඔයාගේ RAM එකේ. ඊළඟ වෙලාවේ ඔයා කම්පියුටර් එක on කරනකොට මේ චිත්‍රය ආපහු තියෙයිද RAM එකේ. ආපහු ඔයාට බලන්න තියෙයිද නැද්ද? What do you think? Nah, neda. Nah. You can't see it again. Why? ඇයි එහෙම බැරි ඒක බලන්න. ඒක තිබුණේ කොහෙද? ඒක තිබුණේ කොහෙද? ඒ වෙලාවේ ඒක තිබුණේ RAM එකේ. RAM එකේ තියෙන දේවල් කරන්ට් එක ඔෆ් වුණා නම් කරන්ට් එක නැති වුණා නම් මොකද වෙන්නේ? මැකෙනවා. ඉරේස් වෙනවා. දැන් තේරුණාද පුතේ? RAM එකේ
RAM එක සහ hard disk එක අතර වෙනස Yes, sir. ඔයාට හොඳට තේරුණාට හරියන්නේ නැහැ. අකිලාට තේරෙන්න ඕනේ. right? අකිලාට තේරුණොත් තමයි වැඩේ හරි. අයියලටයි අපිලටයි තේරුණා නම් එයාලා කියයි. එයා කටවහගෙන ඉන්නවා. හරිද? දැන් පුතේ දැන් මෙන්න මෙතනට වෙනකන් අපි ඉගෙන ගත්තා. RAM එකේ තමයි తాවකාලික මතකයේ තියෙන volatile memory එකක් ඒකේ තියෙන්නේ නිතර වෙනස් වෙනවා. hard disk එකේ එහෙම නෙමෙයි ඒකට ද්විතීක memory එක එහෙම නැත්නම් secondary memory එක කියලා කියනවා. එයාගේ තියෙන ඒවා වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. මේ දෙකේම පුතේ තියෙන්නේ මතකයන්. memory measure කරන units අපි ඉගෙන ගත්තා. ඒ units වලින් තමයි මෙයාගේ capacities අපි මනින්නේ. පැහැදිලිද පුතේ? Yes, sir. right. ඊට අමතර පුංචි කරුණක් මේ දෙකම memory units. මේවා දෙකම මතකයන් ගබඩා කරන units. එකකට කියනවා secondary ද්විතීක මතකයේ secondary memories කියලා කියනවා. මේ hard disk එකට අමතරව secondary memories ගොඩාක් තියෙනවා මොනවාද? CDs, USB, එතකොට DVDs ඔය ඔක්කොම secondary memory devices units. primary memory කියලා කියනවා අපේ RAM එකට ප්‍රාථමික මතකය එහෙම නැත්නම් ප්‍රධාන මතකය කියන අදහස ඇතුව RAM එකට කියනවා primary memory. secondary memory කියලා කියන්නේ අර ද්විතීක මතකය අපිට ස්ථිරව තැම්පත් කරන දත්ත තියාගන්න ස්ථානය. මේ තියෙන්නේ ප්‍රධාන storage devices එහෙම නැත්නම් secondary memory අර hard disk එක අපි දාපු category එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් internal storage එහෙම නැත්නම් අභ්‍යන්තර මතක ගබඩාව එහෙම නැත්නම් බාහිරින් සම්බන්ධ කරන්න පුළුවන් storages. බාහිරින් සම්බන්ධ කරන්න පුළුවන් storages හැටියට DVD, CD, Blu-ray disc අපිට ගන්න පුළුවන්. ඊට අමතරව external hard disk and pen drive අපිට ගන්න පුළුවන්. මේ 6 වසරේදී ඔයාලා ඉගෙනගෙන තිබිච්ච දේවල් දැන් ඔයාලට චුට්ටක් අමතක වුණාට ඒත් එක්කම මං හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති අපේ පාඩමේ ඇයි අපි මේ මොනවාද capacities ගැන බැලුවේ කියලා. මේකෙන් අහන්න පුළුවන් ඕනනම් ප්‍රශ්නයක් ඔයාගෙන් මෙගාබයිට්ස් 5.5ක් කියන්නේ කිලෝබයිට්ස් කොච්චරක්ද කියලා වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේ පොඩි ප්‍රශ්නයක් වගේ දැන් තමයි අහන්නේ. හැබැයි මේකේ මේ concept එක දැනගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. ඔයා ඉස්සරහට මේ units ගැන discuss කරනකොට. හරි. මේ table එක හැමෝම ලියාගත්තනේ. right. එහෙනම් පුතේ අදට මම පන්තිය නිමා කරනවා. අපි ආපහු දවසක කියන්නේ අපි ආපහු ලබන සෙනසුරාදා හවස 4 ඉඳලා පන්තිය පැවැත්වෙනවා. So I would like to see you all there, and there is a homework I have given you. I don't know whether Mihini could able to jot it down. වෙනකොට මට හිතන්නේ මම දීලා නැතුව ඇති. මෙන්න මේ homework එක තියෙනවා. You have to convert this into the binary. As I told you, if you want to convert this into the binary, what you have to do is you have to divide it by 2 until you find it out the 0 as the final value. දැන් උදාහරණයක් 37 අපි binary කරේ කොහොමද? 37 කියන්නේ 10 පාදයෙන් තියෙන එකක් decimal සංඛ්‍යාවක් දෙකෙන් බෙදාගෙන ගියා බිංදුව ආවට පස්සේ අනිත් පැත්ත ඉවර වෙච්ච රිමයින්ඩර්ස් එහෙම නැත්නම් ඉතුරු සංඛ්‍යා ටික යට ඉඳලා උඩට ලිව්වහම දෙකේ පාදයෙන් හැදෙන සංඛ්‍යා වෙනවා. අපි එක්සැම්පල්ස් අපි කතා කරා. දැන් ඔයාලා මේ ඉන්ෆර්මේෂන් එක අරගෙන ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම homework එක කරලා next week එකේදී අපි බලමු මේකේ results ටිකක්. And hopefully next week we can start a new lesson. new අලුත්ම පාඩමක් පටන් ගන්න පුළුවන් වෙයි. එහෙනම් හැමෝටම පුතේ සුබ දවසක්. සුබ රාත්‍රියක් හැමෝටම. අපි ලබන සතිය හම්බ වෙමු. Thank you, sir. Welcome.
Thank you, sir. Good night, sir. Sir. Good night. One. Bye. Excuse me, sir. आओ मिला क्या न पुते සර් මේ අම්මගේ ෆෝන් එක රීසෙට් වුණා මං ගාව අර පරණ නෝට් එක එහෙම නෑනේ. हाँ मैं वरना Thank you, sir. වෙල්කම් මම සම්පූර්ණ නෝට් එක දාන්නම් මේ මම ඊයේ දැම්ම මම හිතන්නේ ආපහු සැරයක් මම දාන්නම් ෆුල් නෝට් එකම ඕකේ Thank you, sir. ඒ පුතා වෙල්කම් හයි හිරුකි good night take care bye bye Thank you, sir.